2015 වසරේ 4 වෙනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන ධර්මයේ කියලා අපි ලබා ගන්නේ සැහැල්ලුව සහනය සතුට නිර්වාණ ධර්මය විග්‍රහ කරපු වචන මෘදු බව ඒක තමයි ධර්මය කියන්නේ වෙනන්දයක් නොවේ ඉතින් අපි සොයා යා යුතුයි මෘදු බව අපි සොයා යා යුතුයි සතුට අපි සොයා යා යුතුයි නිවීම අපි ජීවිතේ සොයන්නේ ඒව නේද කියලා කියන්න පුළුවන් කෙනෙක් කල්පනා කරලා කියන්න පුළුවන් ඒව නේද අපි සොයන්නේ ඔව් හැබැයි ඒව ධර්මයෙන් නෙමෙයි හේවුවේ භෞතික ලෝකයෙන් ඒ භෞතික ලෝකයෙන් ඒක සොයපු හින්දා හොයාගන්න බෑ ධර්මයෙන් හොයන්න සිතෙන් හොයන්න එවිට ඒක සොයා ගන්නට පුළුවන් ධර්මයට පූර්විකාවක් හදාගන්න එපා පූර්විකාවක් කියන්නේ පෙර සටහන ධර්මය කියන්නේ මෙන්න මේකයි කියලා පෙර සටහනක් හදාගන්න එපා ඒක තමයි විශාල බාධකය බවට පත් වෙන්නේ දැන් ගොඩාක් බෞද්ධයෝ එහෙමනේ බුදුදහම වැඩි අධ්‍යයනය කරන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ හදාගෙන තියෙනවා පූර්විකාවක්. මොකද්ද පූර්විකාව? බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මේ ඔක්කොම නැති වෙනවා මැරෙනවා කියලානේ. ඕක නෙවෙයිද බෞද්ධයන්ගේ පූර්විකාව. ඕක තමයි පූර්විකාව. ඒ නිසා ඒගොල්ලෝ කියනවා අපි දන්නවා බුද්ධ ආගම. බුදුහාමුදුරු කියලා තියෙන්නේ මෙන්න මෙහෙම මැරෙනවා කියලා. ඊළඟට අනිත් ආගම් පිළිබඳවත් එහෙමයි. ඒ ආගම් ලොකුවට අදහන්නේ ඒ පුජ්‍යලේ පොඩි පූර්විකාවක් හදා ගන්නවා. අපි මේ ආගමේ හිටියන් දෙයියෝ දැහුවම් මරණයෙන් පස්සේ දෙයයන් වහන්සේ ළඟට යනවා. එච්චරයි. අර කියමනක් තියෙනවා මොනවද? කම්මැලියට හීන දකින්න පුළුවන් කියන්නේ. කම්මැලියට හීන පේනවා. ඒ කම්මැලි නම් එයා එක මග හරිනව මොනවා හරි වචනයක් හීන දකින්න. දැන් කවුරු හරි එනවද කියලා බලන්න බල්ලෙන් කිව්වොත් එහෙම පාරට දැන් මේ ළඟ එනවා ඇති කියලා කියන්නේ නැද්ද? ඒ කම්මැලියට හීන දකින්න පුළුවන් ක්‍රමය. ඉතින් අපිත් කම්මැලි මිනිස්සු නේද? ධර්මයේ පිළිබඳව හීනයක් දැකලා ඉන්නවා. ධර්ම මාර්ගයේ කම්මැලි වෙලා තියෙනවා. ඉතින් එහෙම කම්මැලි වෙන්න බෑ. මහන්සි වෙන්න ඕන. කැපවීම කරන්න ඕන. මේ ලංකාවේ ඉන්න අයට මේ ධර්මය අගේ තියන අය ඉන්නෝ. ඒ අගේ වැඩි කරගන්න ඕන. ලංකාවේ ඉන්න අය පොඩ්ඩක් මේ කම්මැලි වෙන්න හේතුවක් ඇති කරගන්නවා. මට මේ සතිය බැරි නම් ලබන සතිය පුළුවන්. මොකද එයාගේ තියෙන පූර්විකාව මේ සතිය බැරි නම් ලබන සතිය පුළුවන්. ඊළඟට ලබන සතිය ඇවිල්ලත් හිතන්නේ මොකන්ද? ඒ ස්තෝත්‍රයම තමයි හිතන්නේ. මේ සතිය බැරි නම් මට ලබන සතිය පුළුවන්. අවුරුදු ගානක් ගියත් ඔය ස්තෝත්‍රය හැමදාම කියයින. ඕක විසි කරා. ඔක තියාගන්න එපා. මම මේ මොහොතේ මේ දැන් අවබෝධ කරගන්නවා. ඔබට දැන් අවබෝධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක නෙමෙයි ගැටලුව. ඔබේ අදිෂ්ඨානය කොතනද තියෙන්න ඕන? මම මේ දැන් අවබෝධ කරගන්නවා. මොකද අවබෝධ වෙනව නම් ඒ අවබෝධ වෙන මොහොත මේ මොහොතක්නේ. අතීතයෙන් හෝ අනාගතයෙන් නෙමේ අවබෝධ වෙන්නේ. ඔබේ අදිෂ්ඨානය මම මේ මොහොතේ මේ වචනයෙන්ම මම මේක ඉවර කරගන්න ඕන. ඒකයි වැදගත්.
ඔබේ සිතේ තියෙන සංකල්පයි ගැලවිලා යන්නේ. ඔබේ සිතේ තියෙන දෘෂ්ටි ගැලවිලා යන්නේ. අපි අර ජපානයේ ඉඳලා ආපු පින්නතිය පැහැදිලි කළා මගේ හිතේ බොහොම ගැඹුරින් දුවා කියන සංකල්පයක් තිබුණා. දුවට බොහොම ඇලීමක් තිබුණා. එකපාරට දුවාව නැතුව ගියා වගේ කියලා දුම ප්‍රකාශයක් කරා. දැන් එයා මගේ හිතේ නැහැ. සමහර වෙලාවට එවැනි දැඩි ආසත්ත භාවයකින් කෙනෙක් අර මලොත් එහෙම දෙයක් තිබිලා ඒ අය තමයි අර නැවත ඇවිල්ලා ඉන්න බලාගෙන. දෘශ්‍ය මායාවක් තේන්නේ දෘශ්‍ය මායාව ප්‍රබලයි. ඒ දෘශ්‍ය මායාව තමන්ට වේදනාව උපදවනු. ඒ දෘශ්‍ය මායාව මහත්සේ තමන්ට දුක් පමුණවනු. මායාව කියන වචනේ පාවිච්චි කරේ බොරුව වුණාට ඇත්ත වගේ අපේ තුල රැඳෙනවා. මේ වචන සම්පූර්ණ බොරුවක්. නමුත් අපි තුල රැඳෙන්නේ ඇත්ත වගේ. වචන බොරු. දැන් මම මේ බොරුවයි කියලා කියන වචනය ඔබට තේරෙන්නේ මොකද? මායාවනේ. ඇත්තයි කියලා තේරෙන්නේ මොකද? මායාව. අපිට වචනවලට වඩා එහා දකින්න හැකියාවක් තියෙන්න ඕන. අපි වචනවලට එහා දකින්නවා කියලා කියන්නේ අපි දෘෂ්ටිවලටපත් වෙන්නේ නැතුව දකින්නයි කියන එක. වචනවලටපත් වෙලා දකින්නයි කියලා කියන්නේ දෘෂ්ටිවලටපත් වෙලා දකින්නයි කියන එක. දැන් වචන ඔස්සේ නොවේද ලෝකයම ගමන් කරන්නේ. ඔවුන් සියලුම දෙනාම මායාවක සිටින්නේ. මායාවයි කියන වචනයත් මායාවක් නම් මායාවට කියන්නේ කුමක්ද? මායාව කියන වචනයත් මායාවක් නම් මායාවට කියන්නේ කුමක්ද? වචනයට එහා කොච්චර ගැඹුරු ගමනක් අපට ගමන් කරන්න තියනවද? වචන පසු කරලා ගමන ආරම්භ කරන්න බොහොම සහනශීලී සැනසෙලිදායකයි ගමනෙහි කෙලවර. සියලු විග්‍රහයන් වලින් සියලු අර්ථකථන වලින් පුරෝකථන වලින් පූර්විකාවන් වලින් එහාට ගිය අවස්ථාවක්. ධර්මයේ මොනම විදියකින් බුද්ධිකරණය කරන්න බෑ.
ධර්මය මොනම විදියකින්වත් කියා දෙන්න බෑ. ධර්මය මොනම විදියකින්වත් වචනයට ගොනු කරන්න බෑ. වචන ඔස්සේ ගමන් කරන එක්තරා රිද්මයක් තව කෙනෙකු සොයා ගැනීමෙන් තමයි ඒ গুপ্ত අර්ථය මතු කරගන්නේ. සැඟවුණු අර්ථය මතු කරගන්නේ. අප තවමත් භාවිතා කරන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ශක්තිය. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ද්‍රිය බලය. ඉන්ද්‍රිය බලය තුල ටිකක් තෙරපෙන්න ඕන. එහෙම තෙරපුන් නැත්නම් ඒකේ තියෙන ස්වභාවය හඳුන ගන්න බෑනේ. තෙරපිලාම හඳුන ගන්න ඕන. ගින්දර රස්නේ කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගත්තේ අපි කවදක හරි අත පිච්චිච්ච දවසක. විදුලි සැර වැදුනහම මෙහෙමයි කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගත්තේ විදුලි සැර පොඩ්ඩක් හරි වැදුණු දවසක. නැත්නම් අපි දන්නේ නැහැ විදුලි සැර වදිනකොට මොකද වෙන්නේ කියලා. මේ ඉන්ද්‍රයන් තුල තියෙන මුලාව ඔබට තේරුම් යාවි මේ මුලාව තුලම බැට කනකොට. මේ ධර්මයේ සොයා යන ගමනේ ඔබ ජීවිතයේ ඉන්න විටත් ඔබ බැට කන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් වලින් ඇති කරන මුලාවෙන්. දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටි නොගන්නා වූ සීලය පුරුදු කරන්න. දෘෂ්ටිගත සීලය වැදගත් නෑ. නහි සීලවතං හෝතු uppajjanti තථාගතා. මම සිල්වලට වෘත සීලවලට පමුණවන්න නෙමෙයි තථාගතයන්න් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. තථාගත කෙනෙක්ගේ සීලය වෙනස්. හින්දුන්ගේ සීලය වෙනස්. ධර්මයේ සීලය ඇති වෙන්නේ දර්ශනය පැහැදිලි වීමෙන් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් තමයි මේ ධර්මයේ සීලය හටගන්නේ. චිත්ත විසුද්ධිය, ඥාන විසුද්ධිය. චිත්ත සිත කියන ස්වභාවය දුරු. සිත කියන ස්වභාවය දුරු. ඥාන කියන ස්වභාවය දැන් අපි හිතයින් හරි වටිනවා ඥාන. දැන් අවියාවුද හදන කෙනාටත් තියෙනවා මොකද්ද? අවියාවුද හදන ඥානය. එතකොට මේ ඥාන කිව්වහම හැම ඥානයක්ම හොඳ ඥානද? නෑ. ඒ ඥාන වශයෙන් ලබන දේවල් තුල තියෙන අවිද්‍යාව නිර්වාණ ධර්මයේ හමුවට එනකොට මේ සියලුම ඥාන විසුද්ධියටපත් වෙනවා. නිරෝධ ඥාන විතරයි. නිරෝධ ඥාන කියන්නේ ඥාන නැහැ කියන එක. ඥාන නැහැ කියලා කියන්නේ ඥානයක් කියන්නේ යම්කිසි න්‍යායක්. යම් දෙයක් පිළිබඳව තියෙන න්‍යායට දර්ශනයට කියනවා ඥානය කියලා. කාර්මික ඥානය. වෛද්‍ය ඥානය. එක ඥාන ශේස්ත්‍ර.
පුදුමයක් ආශ්චර්යයක්. මේ ඉන්ද්‍රියන් ටික අතහරින්න ඉන්ද්‍රියන් අතහැරපු සුවිශේෂී ඥානෙ පහළ කරගන්න චක්කුං උදපාදේ මෙන්න ඉන්ද්‍රියන් වලට නැති ඇසක් බුදුහාමුදුරෝ දේශනා කරපු චක්කුං උදපාදේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පින්නතුනි මේ ඉන්ද්‍රියන් වල තියෙන ඇහැක් නෙමෙයි ඒක. ඒ අපේ මේ තියෙන පංච ඉන්ද්‍රියන් වල තියෙන ඇහැ නෙමෙයි. ඒක වෙන ඇහැ. ඥානං උදපාදේ මේ ඉන්ද්‍රිය ඥානෙ නෙමෙයි වෙන ඥානයක්. ඒ ආලෝක උදපාදේ ඒ ආලෝකේ අපි දකින ආලෝකේ නෙමෙයි වෙනත් ආලෝකයක්. විද්‍යා උදපාදී අපි ඔය විද්‍යාව කියලා දකින ඒ විද්‍යාව නෙමෙයි ඇස කන නාසය දිව ශරීරෙහි තියෙන විද්‍යාව නෙමෙයි ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවූ විද්‍යාව විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරි විද්‍යාව. විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරි විද්‍යාව. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ඉන්ද්‍රයන් වල තියෙන අවිද්‍යාව මේකේ තියෙන බොරුවක් කියලා. එහෙම හිතාගෙන ඉන්නවා. සමහර අය කියනවා මේක හරි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. මේ ලෝකේ හරි පිළිකුල් තැනක් කියලා සමහර අය කියනවා. ඒ සියල්ලම සංකල්ප. වචන නැති අවස්ථාවක් ධර්මය කියන්නේ. ගාථා නැති අවස්ථාවක් ධර්මය කියන්නේ. සූත්‍ර නැති, ස්තෝත්‍ර නැති, ගීත නැති, කවි නැති, ප්‍රබන්ධ නැති, නවකථා නැති තැනක් ධර්මය කියන්නේ. බුදු කෙනෙක්ගේ ගුණ බුදු කෙනෙක් අවුරුදු 100ක් කිව්වත් බුද්ධාන්තරයක් කිව්වත් ඉවර වෙන්නේ නැහැ කියන්නේ ඕකයි. ඒ කියන්නේ ධර්මයටයි බුදු කෙනෙක් කියලා බුදු කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ. එහෙම නැතු පුජ්‍යලේකට නෙමෙයි. අපි හිතන්නේ මේ ගුණ කිව්වහම මේ ඇඟේ පංචස්කන්ධයේ තියෙන ගුණ වෙන්නේ නැති කියලා එල්ලගෙන. බුදු කෙනෙක් ගුණ කියලා කතා කරන්නේ පංචස්කන්ධයේ තියෙන දේවල් නෙමෙයි. ගුණ කියන්නේ දර්ශනය. ගුණ කියන්නේ ධර්මය. ඒ අවබෝධ කරගත්ත ධර්මය බුදු කෙනෙක්ගේ ගුණ බුදු කෙනෙක් කිව්වත් ඉවර කරන්න බෑ වගේම ඒක කාටවත් ඒක එහෙම තමයි අපිටත් එහෙම තමයි කවුරුත් එහෙම තමයි ඒක අවබෝධ කරගන්න කෙනාගේ ධර්මයක් එයාටත් ඒක කියලා ඉවර කරගන්න බෑ ජීවිතේ කාලය පුරා. ඒකට හේතුව මේ ලොකු විශාල නිසා කියලා ඉවර කරන්න බැරි කම නෙමෙයි. ඇත්තෙම මෙහි කියන්න දෙයක් නැති නිසාම කියන්න ක්‍රමයකුත් නැහැ ඒකේ. කියන්න දෙයක් ඇත්තෙත් නැහැ. නමුත් එතෙන්ද සියලු දෙනාපත් විය යුතුයි අවබෝධයටපත් විය යුතුයි. වචන වලින් එහා පවතින දෙයක් නිසා කියන්න බැරි.
මොකක්ද ඔබ නිවන් දකින්න කරන්න ඕන? කිසිවක් නැත. කිසිවක්ම නැහැ නිවන් දකින්න කරන්න ඕන. ඒ නිසා අර කිසිවක්ම නැත කියන ඒ ධර්මයේ ටිකක් ශ්‍රවණය කරන්න ඕන. ඒකයි කරන්න තියෙන එකම පිළිවෙල. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි මුකුත් නොකර ඉන්න ඕන. ඒ නොකර ඉන්නවයි කියන්නේ ක්‍රියාවක්. මුකුත් නොකර ඉන්නවයි කියන්නේ ක්‍රියාවක්. මනස හිස් කරගෙන ඉන්න ඕන. මනස හිස් කරගෙන ඉන්න ඕන කියලා කියන්නේ ඒක දෘෂ්ටියක්, ඒක ක්‍රියාවක්, ඒක සංකල්පයක්. සිතවිලි නැතුව ඉන්න ඕන. ඒක දෘෂ්ටියක්, ඒක ක්‍රියාවක්, ඒක පුජ්‍යලත්වයක්, ඒක මමංකාරයක්. ඔබ වහන්සේ කියන දේ නම් මට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවයි කියන සීමාවට එහා ඔබ යා යුතුයි. ඇයි හැමදාම දෙයක් තේරුම් ගන්නව උත්සාහ කරන්නේ? ඒක හරියට අර හැමදේම දෝතට ගන්න පුළුවන් කියලා හිතනවා වගේ මෝඩ සිතුවිල්ල. දැන් දෝතට ගන්න පුළුවන් ද අහස? බෑ. දෝතට ගන්න පුළුවන් ද මහා පෘථුවිය? බෑ. දෝතට ගන්න පුළුවන් ද ගඟේ වතුර? බෑ. ඉතින් ඇයි මේ පුජ්‍යලයාට තේරුම් ගන්නවයි කියන සීමාවට එහා අපි ආයුතුයි කියන සංකල්පයට එන්න ඕනම නේද අනිවාර්යයෙන්? පුජ්‍යලයාට තේරුම් ගන්න ඕන. මට මේක තේරුම් ගන්න හැකි. මට තේරුම් යන්න ඕන. එහෙම බෑ. දෝතට ගන්න බෑ ලෝකය. ඒ වගේම තමන්ගේ ඥාණයට දැනුමට ගන්නත් බෑ මේ විශ්වය. තේරුම් ගන්නවායි කියන එක තිබෙන්නේ පුජ්‍යලත්වයේ තුල. අවබෝධය තුල තියෙන්නේ තේරුම් ගන්නවායි කියන එක නොවේ. තේරුම් ගැනීම ගන්නවායි කියන සීමාවට එහා දෙයක්. මා මෙතන සිට ධර්මයේ වෙන තැනක තිබෙනවා දකින්නවා නොවේ. තමා ධර්මයටපත් වී තමන් ධර්මයේ දකිනවා. බිය නොවන්න. හිස් බවක් නැති අවස්ථාවට එය භාවිතා කරන්න. බිය නොවන්න. හිස් බවක් නැති අවස්ථාවට එය භාවිතා කරන්න. අවබෝධ කරගන්නවා මිසම කිසිදු කෙනෙකුට වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවබෝධ. තමන් ගන්නවයි කියන ස්වභාවයෙන් ඉවත් වුණු අවස්ථාව. බෝධ කරගන්නවා. එහෙම නැත්නම් ඥාන කරගන්නවා. යමක් තමන් වෙතට ලබා ගන්නවා බෝධ. අවබෝධ. තමා වෙතට යමක් ලබා නොගත්තා වූ අවස්ථාව. ධර්මයෙන් සිදු වෙන්නේ අවබෝධය.
හැමදේම මේ ලෝකය තමා තුළට ගත් අවස්ථාවෙන් දෙයකට තමයි අපි මේ අවබෝධය කියන වචනේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. නමුත් අවබෝධය කියන වචනේ පූර්ණ අර්ථයට පැමිණෙනකොට අපිට ගන්න තියෙන්නේ තමා වෙත කිසිවක් නොගත් අවස්ථාව. තමා තුළ තියෙන දෙයක් හලනවා ධර්මයේදී. බැඳීම් ටික හලනවා. තමා තුළට ගන්න කිසිවක් නැහැ. මොන එතන නෙවැරදි කරගන්න. තමන්ගේ සංඥාව තුළ නෙවැරදි කරගන්න. දැන් මේ අපි හැම දෙයකින්ම කරන්නේ මා වෙතට යමක් ගන්නවා. වචනයක්, ධර්මයක්, සංකල්පයක්, ආගමක්, දෘෂ්ටියක්, න්‍යායක් ගන්නවා. විශේෂ ධාරාවක් ගන්න එක හොඳයි. ලෞකිකත්වයේ රස්සාවට වගේ හොඳයි. ධර්ම අවබෝධය තුළ තියෙන දේ හලනවා මිසක් ගන්න දෙයක් නැහැ. ඒ හැලීම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. සියලු සංස්කාරකයෝ අනිත්‍ය කරගන්න. අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයක් නැති අවස්ථාව. අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයක් නැති අවස්ථාව. ඒ හොඳින් තේරුම් ගන්න. අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයක් නැති අවස්ථාව. කතාවක් අහලා තියෙනවද පින්නතු මෙන්න මේ කතාව? ලොකු හාමුදුරුවෝ පන්සලේ ඉන්න කොළුවට කිව්වලු කොළුවෝ හෙට මාරපන ගිහිල්ලා ඉන්න ඕන කියලා. හැන්දෑවේ කියලා තියෙනවා. ඉතින් ලොකු හාමුදුරුවෝ උදේ අවදි වෙලා බලනකොට පන්සලේ කොළුව නැහැ. මොකද වෙලා තියෙන්නේ? මාරපන ගිහිල්ලා. හාමුදුරු බලාගෙන ඉන්න කොළුව නැහැ කොහෙවත්. හවස එනවා 5ට විතර. කොළුව කොහෙද ගියේ? මං කිව්වා නේද මාරපන යන්න ඕන කියලා. ඔව් ලොකු හාමුදුරු මම මාරපන ගියා. ගිහිල්ලා ආවා. ඉතින් ලොකු හාමුදුරුවෝ ඇයි හත් දෙයියනේ මම ලොකු හාමුදුරන්ට මේ අටපිරිකරක් ගෙනිල්ලා දෙන්න කියලා කියන්නේ ඇදුවේ. අටපිරිකර ගෙනියන්නේ නැතුව ඇයි මාරපන ගියේ? ඉතින් ලොකු හාමුදුරුවෝ කිව්වා මට මාරපන යන්න කියලානේ. ඉතින් මම මාරපන ගියා. ඒ වගේම සමහර වෙලාවට අපේ ධර්ම පරේෂණයත් මාර්ගණ යෑමක් වගේ වේද? ඒ කියන්නේ අවශ්‍ය කරන ධර්මයේ රැගෙන අවශ්‍ය කරන කාරණේ රැගෙන යන්නේ නැතුව අපි යම් කිසි ප්‍රගුණ කිරීමක් කරන්න ගියොත් මොකද වෙන්නේ? මාර්ගණ යෑමක් තමයි. ඒ කියන්නේ මාර්ගණ යනවා අවශ්‍ය දේ අරන් යන්න අටපිරිකර අරන් ගියේ නේ. ඉතින් අපේ අදහස මේ ධර්මයේ ගමන් කරන්න ඕන හරියට නිවැරදි ධර්මයක් අරගෙන අටපිරිකරත් අරගෙන. පැහැදිලිනේ? ඒකයි ස්වභාවය. දැන් අපි වාහන පදවන්න පුළුවන් වුණාට ලයිසන් ඉන්ෂුරන්ස් දාගන්න නැතුව යන්නේ නැහැ. ලයිසන් ඉන්ෂුරන්ස් එකක් දාගෙන තමයි වාහනේ පදවන්නේ. ඒ වගේ Tamanට අවශ්‍ය කරන ඒ උපකාරක ධර්මත් අරගෙන තමයි යන්න ඕන.
මොනවද මේ උපකාරක ධර්ම? හොඳට සිහිය තියෙන්න ඕන. හොඳ සිහිය. පිරිසුදු කරගන්න ලද සිහිය තියෙන්න ඕන. ඒක බෝධියේ අංගයක්. සති සම්පොඥංගය කියන්නේ බෝධියේ අංගයක්. ධර්මයේ පිළිබඳව හොඳට ਵਿਚාරශීලීව දකින්න ඕන. දැන් මම මේ කරන දේ, කරන්න යන දේ, කරන දේ තුලින් වෙන දේ. ධර්මය කියන්නේ ඒකයි. මම මේ මොහොතේ කරන දේ, ඒ ක්‍රියාව තුලින් මට වෙන දේ, තියෙන හැම පියවරක් පිළිබඳවම ධර්මයේ පිළිබඳව ਵਿਚාරශීලී බුද්ධියක් තියෙන්න ඕනේ. ඒකට කියනවා ධම්මවිචය සම්පෝඥා. බෝධියට ඒක අංගයක්, උපකාරයක් වෙනවා. ඒව හොඳින් පවත්ව ගන්න ඕනේ. වැරදි වැටහීම් ඇති කරගත්ත අය හිතනෝ නෑ මේ හිස්ස තියා ගන්න ඕනේ. හිතට එන සිතුවිලි ඉවත් කර කර ඉන්න ඕනේ. ඒක වැරදි. මාර්පණ යනවා වගේ කතාවක් ඒක. මේක එහෙම දෙයක් නෙමෙයි. මේක ක්‍රියාවක් නෙමෙයි. මානසික ක්‍රියාවක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි, සංකල්පයක් නෙමෙයි. සරල නිගමනයන් වලටපත් නොවන්න. ඒකයි වැදගත්. ධර්මයේ පිළිබඳව අවබෝධයටපත් වූ මටවත් නිගමනයටපත් වන්නට බෑ. නිගමනයක් කරන්න බෑ. අවබෝධ කරගන්න යන කෙනෙක් නිගමන කෙසේ කරම්ද? යාට කිසිසේත්ම නිගමනයක් කරන්න බෑ. ඒක මට විතරක් නෙමෙයි මහරහතන් වහන්සේලාට බුදු කෙනෙකුටවත් ධර්මයේ පිළිබඳව නිගමනයක්, නියමයක් ලබා දෙන්න බෑ. ඒ නිසායි ලෝ ආශ්චර්යමත් ධර්මයේ බවට පත්වන්නේ. මේක ශ්‍රේෂ්ඨයි කියනනම් ඉන්න ඕනේ නැහැ. තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන. තමන්ට වෙන කෙනෙක් පිහිට නැහැ. අත්තාහි අත්තනෝනාතෝ ස්ථීර ලෙස සසරට තමන්ට පිහිට. අනිත් අයගේ පිහිට බොහොම පොඩ්ඩයි, අල්පයයි ලැබෙන්නේ. ලොකුම පිහිට තමන්ට තමයි. තණ්හාවේ ස්වභාවය තව දෙයක් සමග ගැට ගැහෙන ස්වභාවය. තව දෘෂ්ටියක් සමග තව සංකල්පයක් එක්ක ගැට ගැහෙන්න බලාගෙන ඉන්න ස්වභාවය. හරියට තණ්හාව සහිත මිනිස්සෙක් කියලා කියන්නේ අපිට නිතරම දකින්න තියෙන සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් ඔය බිලී පිත්ත දාගෙන ඉන්නෝනේ ඇලවල්ලානේ විනෝදෙටයි හම්බ කරාගෙන කන්නයි මොනවා හරි දෙයකට මෙහෙම බෙලි පිත්ත දාගෙන බලාගෙන ඉන්නවා. මාළුවෙක් කනකම්. තණ්හාවේ ස්වરૂපය ඒක. ගැට ගැහෙනකම් බලන් ඉන්නවා. අපිත් අරමුණු වල බිලි පිටිකාරයෙක් වෙන්න ඕනේ නැහැ.
සංකල්පවල බිලීපිතිකාරයෙක් වෙන්න ඕන නැහැ. ඔබ තුල මේ වරද තියෙනවනම් මේ දැන් හදාගන්න. ඔබේ අධ්‍යාත්මය තුල බිලීපිතිකාරයෙක්ද? එහෙනම් ඔබ තණ්හාව නැවති බිලීපිට දාගෙන බලාගෙන ඉන්නවා හැම කනක. මට ගන්න. ඔබ බිලීපිතිකාරයෙක් නොවන්න වෙස්සන්තර කෙනෙක් වෙන්න. වෙස්සන්තර කෙනෙක් කරන්නේ මොකද්ද? මේ ඇතුලේ තියෙන දේවල් විවෘත කරලා එළියට දාන්න. එළියේ තියෙන දෙයක් මෙහෙම ගන්න බිලීපිතිකාරයෙක් වෙන්නේ නැහැ. ඒක බාහුතික ප්‍රශ්නයක් නෙමෙයි. භෞතික තියෙන ධනයත් එක්ක තියෙන ගැටලුවක් නෙමෙයි. මේ චේතනාත් එක්ක තියෙන ගැටලුවක්, අධ්‍යාත්මික කෙලෙස් එක්ක තියෙන ගැටලුවක්. භෞතිකව මේ විසඳන්න යන්න එපා. භෞතිකව වෙස්සන්තරල වෙන්න ඕනේ. භෞතිකව පැවැත්මක් තියාගන්න. අධ්‍යාත්මික වෙස්සන්තර කෙනෙක් වෙන්න. වෙස් අතහරින්න. මොනවද? අර තණ්හාවෙන් ගැට ගහගත්ත හැම දෙයක්ම අතහැර දාන්න. භෞතිකව නෙමෙයි අධ්‍යාත්මයෙන් අතහැර දාන්න. අවශ්‍යතාවල් භෞතිකව මිනිස්සුෙකුට තිබිය යුතුයි. සියලු දෙනාට තිබිය යුතුයි. අවශ්‍යතාවල් තිබියදී ආසාවල් අත්හරින්න පුළුවන්. බලන්න මේ කතාවේ තියෙන අරුත සතර දෙසින් තිබුණු දොරවල් වාහල් කඩවල් අරලා දැම්මා. කැමැති කෙනෙකුට කැමැති භාණ්ඩයක් අරන් යන්න. ආයෙත් තෝරලා දුන්න ඕන කෙනෙකුට ගෙනියන්න. බලන්න හිතේ තියෙන විවෘත බව ඒ වෙස්සන්තර ජාතකයේ මොන තරම් කියලා දෙනවද? අවසානයේ ඉතුරු උනේ නෝනයි දරුවෝ දෙන්නයි. මාර්යා වෙස්වලාගෙන ඇවිල්ලා මේ තණ්හාව කියන ජූතක බමුණ යා කියන ඔය ළමයි දෙන්න හරියන්නේ මට දෙනවා. ඒ දරුවෝ දෙන්න නුදුන්නොත් ජූතක බමුණකින් බේරෙන්න බෑ. අල්ලගෙන ඉන්නකම් ඕනම කෙනෙක් ළඟ ජූතක බමුණ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ ළමයි දෙන්න අල්ලගෙන ඉන්නේ මගේ ළඟ ඉන්නේ අර හොරි හැදිච්ච වයසක ලොන් හැලිච්ච ජූතක බමුණ කියලා කැත මිනිහෙක්. ඔබ ළඟ තියෙන තණ්හාව මහ කැත මිනිහෙක්. කොහොමද ජූතක බමුණ පෙන්නලා තියෙන්නේ? ලොකු තුවාලයක් තියෙන හැරවක් කරන හැරමිටිය කියන ලොන් හැලිච්ච ගඳ ගහන මිනිස්සේ. හැම කෙනෙක්ගේම ළඟ ওই ජූතක බමුණ ඉන්නවා. ඒ ජූතක බමුණ අයින් කරනකොට දරුවෝ දෙන්නත් අයින් වෙනවා. දැන් අපි මේ වැතිනේ අර ජූතක බමුණ තමයි අයින් වුනේ නේ. සාක්ෂි ඉන්නවා. ජූතක බමුණ අයින් වෙනකොට අනේ හාමුදුරනේ ළමයා නැති වුණා. මගේ හිතේ ළමයා හිටියා ළමයා නැහැ වගේ වුණා. ජූතක බමුණ ඉන්නකල් ළමයා ඉන්නවා. ජූතක බමුණ හරහා තමයි මේ බැඳීම් තියෙන්නේ. ළමයට විතරක් නෙමෙයි මහත්යටත් එහෙමයි, ගේට දොරටත් එහෙමයි. සමහර වෙලාවට අර වැඩියෙන්ම අවසානයේ ඉතුරු උනේ නේ. අවසානයේ ඉතුරු වුණු දේ දිහත් බැලුවා එතනත් හිටිය ජූතක බමුණ. ආර රජමාලිගාවට තිබ්බ ජූතක බමුණ තමයි. එතනින් නිදහස් වුණා. ඒකට කැමති අය ඒව අරගෙන ගියා. මෙතෙන්දිත් ඒක ඇති වුණා. අන්න ඒ ආකාරයෙන් සියලු වෙස් අතහරින්න සිද්ධ වුණා. ඒක තමයි වෙස්සන්තර ජාතකයේ ස්වභාවය. තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ, තමන්ගේ රාජ්‍යය අනිත් එක රජකම කියන වෙස් අතහැරියාට පස්සේ යා රජද? රජෙක් නෙමෙයි.
මිනිස්සෙක්ද? මිනිස්සෙක් නෙමෙයි. දෙවියෙක්ද? දෙවියෙක් නෙමෙයි. බබෙක්ද? බබෙක් නෙමෙයි. බ්‍රහ්මයෙක්ද? බ්‍රහ්මයෙක් නෙමෙයි. ස්ත්‍රියක්ද? පුරුෂයෙක්ද? පුජ්‍යලයක් නෙමෙයි. වෙස් අතහැරියා. ඒ කතා ප්‍රවෘත්තියක් හැටියට විභාගෙට ලියන්න ඒක වෙනම පාඩම් කරලා ඒ විදියට ලියන්න මේව ලියන්න එපා. ඒ විදියට මතක තියාගන්න මේ විදියට ධර්ම අවබෝධය කරගන්න. ඔබේ බුද්ධියට මේ ලෝකේ තියෙන සියල්ලම මමත්වයේ ඥාණයට බුද්ධියට පුජ්‍යලත්වයට මේ ලෝකේ තියෙන සියල්ල ලබන්න බෑ. ඔබේ දෝතට මහා ගංගාවක් ගන්න බෑ. ඔබේ දෝතට මහා පෘථුවිය ගන්න බෑ. ඔබේ දෝතට මේ විශ්වය ගන්න බෑ. දෑත බදලා. එහෙනම් ඔබේ බුද්ධියට මේ විශ්වය කෙසේ අවබෝධ කරගන්නද? ඔබේ බුද්ධියත් ඊටාම සරලයි. සීමා සහිතයි, පටුයි. පුජ්‍යලත්වයේ සීමාව කොතරම්ද? කොතනද පුජ්‍යලත්වයේ සීමාව තියෙන්නේ? ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයේ පමණයි. ඉන්ද්‍රියන් 6 වටේ කැරකෙනවා මිසක් එහාට යන්න බෑ. ඔබ දැකලා තියෙනවා කූඩු කරපු ගිරා. ඒ කූඩු කරපු ගිරාවුන්ගේ සීමාව තමයි කූඩුවේ 4 කොන සීමාව. එහෙම නැත්නම් ඒ බෝලේ සීමාව. එහාට යන්න බෑ. ඒක ඇතුලේ තමයි ඔක්කොම කෑම බීම ජීවත් වීම නිදීම අවදි වීම ඔක්කොම ටික යාගේ පැවැත්ම ඔක්කොම ටික එතන. ඉන්ද්‍රියන් වලට කොටු වුණු මේ සියලු ගිරව් ළඟ තියෙන පැවැත්ම දේශේමයි. එයා නිදියන්නේ අවදි වෙන්නේ පවතින්නේ තරහ ගන්නේ ආදරය කරන්නේ කරුණාව දක්වන්නේ වෛර කරන්නේ ඊර්ෂ්‍යා කරන්නේ ක්‍රෝධ කරන්නේ ඔක්කොම ඉන්ද්‍රයන් වල සීමාවේ. හොඳට බලන්න. ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රයන් ටිකටම මෙහෙම මාරු වෙවි ඉන්නව නේද? ඔබ කුඩුවේ ඉන්න ගිරව් දැකලා තියෙන එක පැත්තක එක වෙලාවක වහලා ඉන්නවා ආය අනිත් පැත්තට ආය අනිත් පැත්තේ එක පැති වලට පිහාම ඉන්නවා. එයා බලනවා මට මේ විශ්වයට යන්න පුළුවන්ද කියලා. තැනක් තියනවද කියලා බලනවා. ඉතින් දොරේ කවුළු තදින් දාලා තියෙන ඉතින් යන්න බෑ. ඉතින් ඔහොම දවසක් බලා ඉඳලා යම් කිසි දවසකදී අවකාශයක් ලැබෙනවා යාට. දොර වහන්න අමතක වෙලා ගිහිල්ලා හරි දොරේ ලොක් එක බුරුල් වෙලා තිබිලා හරි ඇරිලා හරි මොනවා හරි වෙලා ඔන්න අවකාශයක් ලැබෙනවා. එදාට එයා ඉගිලිලා යනවා. ඒ වගේ ඔබත් ඔබ ඉන්න කූඩුවෙන් ඉගිලෙන්න බලන්න. ඉන්ද්‍රියන් 6 නැමැති සීමාවෙම අපේ පැවැත්ම තහවුරු කරගනිමින් ජීවත් වෙමින් ඉන්නවා. අනේ මම මෙතනින් මේ කූඩුවෙන් එහාට ඉගිලෙන්න ඕන විශ්වයට ගමන් කරන්න ඕන. ඉන්ද්‍රියන් 6 සීමාවේ සිටියදී විශ්වය දකින්න බෑ. ඉන්ද්‍රියන් 6 තියෙන දේවල් විතරයි දකින්න පුළුවන්. ඉන්ද්‍රයන් 6 තුල ඉන්න ජීවිතේ හරියට ළිඳේ ඉන්න මැඩියෙක් වාගේ. එයාට පේන ළිං වට තමයි මුළු ලෝකයම. ඊට වඩා මොන තරම් පැතුරුණු විශ්වයක් තියෙනවද? ඉන්ද්‍රයන්ට නොපෙනෙන සීමා මායිම් නැති දර්ශනයක් ලෝකේ තියෙනවද? ඒවයි කරුණු නෙමෙයි තියෙන්නේ. කිසිදු කාරණයක් නැහැ. එහි ඇත්තේ ඇති දෙයක් නැති බව පමණයි. ඒක ඥානයට බරක්, ඇසට බරක්,
හිතට බරක් නෙමෙයි. සැහැල්ලුව දරා ගන්න ශක්තිය අවශ්‍යයි. සැහැල්ලුව දරා ගන්න ශක්තිය අවශ්‍යයි. සැහැල්ලුව රැගෙන යන්න ශක්තිය අවශ්‍යයි. සැහැල්ලුව තුල පවතින ශක්තිය අවශ්‍යයි. දූරදර්ශී ඥානයක් තියෙන්න ඕන සංකල්ප අතහරින්න. බුදුහාමුදුරු මෙන්න මෙහෙම කතාවක් කියලා දෙනවා. එක අවස්ථාවක ඒ ආත්ම භාවයේදී ගැල් වෙලෙන්දෙක් බවට පත් වෙලා තියෙනවා. ලොරි වලින් වගේ අද නම් ඒ කාලේ මේ කරත්ත වලින් බඩු ප්‍රවාහනය කරන ගැල් වලින් බඩු ප්‍රවාහනය කරන කරත්ත 500ක් තිබුණු අයිතිකාරයෙක්. කාන්තාරයක් කරහා යන ගමනකදී එක්තරා ඉන්නෝ කරත්ත මංකොල්ලකාරයෙක්. ඒ කරත්ත මංකොල්ලකාරයා කරන්නේ කාන්තාරේ මුලම ඉඳගෙන යාව මුලාවටපත් කරනවා කාන්තාරේ මැදදී මැරෙන විදියට. මොකද කියන්නේ මොකටද මෙච්චර ජලය ගෙනියන්නේ? ඔය ජලයේ සියල්ල මෙහි තියලා යන්න අර එහි හූ ගාලා වහිනවා. ජලයේ ඕන තරම් තියෙනවා. වැව් පොකුණු පිරීලා. ඒ විදිහට මුලා කරාම අර තියෙන ආහාර පාන අර තියෙන ජලය ඔක්කොම දාලා යනවා. මොකද කරත්ත සැහැල්ලු වෙනවා. එතකොට ඉක්මනින් යන්න පුළුවන්. කියලා ගොඩාක් මිනිස්සු දාලා ගිහිල්ලා මගදී මැරෙනවා. ඉතින් බෝධිසත්වයාණන් වහන්සේත් ආවා මෙතෙන්ට. ආවහම බෝධිසත්වයන්ටත් කියනවා මේ ඔහොම යන්න ඔය වතුර ජලයේ දාලා තියලා යන්න මේ ඉස්සරහා හරියට වහිනවා ඌ ගාලා ජලයේ තියෙනවා කියලා. ඉතින් මේ බෝධිසත්වයාණන් වහන්සේ බලනවා ඈත. වැහි වහිනවා නම් සුවඳක් එනවා. ඒ සුවඳක් නැහැ. වැහි වහිනවා නම් සුළඟක් එනවා සීතල. ඒ සීතල සුළඟක් නැහැ. වැහි වහිනවා නම් ඈතින් කළු වලාවක් පේනවා. ඒ කළු වලාවකුත් නැහැ. ඈතින් වහිනවා නම් විදුලි සර විදුලි කොටන ශබ්ද ඇහෙන වරින් වර. ඒවත් නැහැ. ඒ පැත්තට වැහි තියනවායි කියලා කියන්න බෑ. විචාරශීලී බුද්ධිය. එනිසා කියන දේවල් කරන්නේ නැතුව ඕම හොඳ විමසුන් බුද්ධියකින් ධර්මයේ පරිශ්‍රණය කරන්න ඕන. ඇත්ත උනත් නැත්ත උනත්. ඒකයි වැදගත්. ඇත්ත උනත් නැත්ත උනත්. දෙකේ වටිනාකම දැනගෙන භාවිතා කරනකොට තමයි එහි වටිනාකම තියෙන්නේ. ඒකයි එහි තියෙන වැදගත්කම. ධර්මයේ පෞද්ගලික ගමන ධර්මයේ ගමන පෞද්ගලික තමන්ට ආවේනිකෝ ගමන මේ ආනන්ද හාමුදුරු කියන විදියට කළාම හරි.
එහෙම කරන්න එපා. කරන දේ තුල Tamanට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. Tamanට හොඳ ਵਿਚාරශීලී බුද්ධියක් තියෙනවා. ඒ පාරක් එහෙම ඇහුවත් සාමාන්‍යයෙන් හරියටම කිව්වොත් තව එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලනවා. මොකද හේතුව සමහර මිනිස්සු මුලා කරන්නත් පාරවල් කියන නිසා නැත්නම් වැරදීමෙන් කියන්නත් පුළුවන් නිසා. ඒ කියන්නේ කිව්වට ගමන් කරන්නේ නැහැ අපි රස්තියාදු වෙන්න. අපිටම ප්‍රත්‍යක්ෂතාවයක් ඇතුව තමයි ගමන යන්නේ. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ ගමනත් ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් ඇතුව කරන්න ඕනේ. එහෙම නැතුව ආනන්ද හාමුදුරුවෝ කිව්වහම වම දකුණ තියලා යන්න කියලා ඕම කියන්නේ එහෙම යන්න එපා. ආනන්ද හාමුදුරුවෝ කිව්වම හිත දිහා බලාගෙන ඉන්න කියලා ඕ හිත දිහා බලාගෙන ඉන්න එපා. තමයි යන ගමන Tamanට පූර්ණ අවබෝධයකින් යුක්තව තමයි ආ යුතුයි. නෑ ඉතින් හාමුදුරුවෝ හරි දෙන්නේ කියන්නේ ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම වෙන්න බෑ. එහෙම අවබෝධය නැත්නම් පොඩි ගැටලු හට ගන්නවා. මම හරියට කිව්වයි කියලා Taman හරියට තේරුම් ගන්න නැත්නම් ඒකේ ගැටලු හට ගන්නවා. එහෙම වෙනවනේ. දැන් අපි ගෙදරට එන කිසි කෙනෙකුට අපි වැරදි විදියට පාර කියනවද? කියන්නේ නැහැ. කට්ටියට ටෙලිෆෝන් එකෙන් අපි හරියට කියනවා ගෙදරට එන විදිය. වරද්ද ගන්න නැද්ද එන කට්ටිය? වරද්ද ගන්නවනේ. පන්සලට එන අයට උනත් එහෙම අපි ටෙලිෆෝන් එකෙන් කොච්චර හොඳට කිව්වත් ඒගොල්ලෝ දෙතුන් වතාවක් පාර පොඩ්ඩක් වරද්දගෙන එන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මා කොච්චර හොඳට පැහැදිලිව කිව්වත් ගන්න කෙනා පොඩි වැරදීම් වලින් තියෙන කමක් නැහැ. ඒ වරදිනවා කියන්නේ ඔබේ ගමන් මගේ ඉන්නවා කියන එක ඉක්මනින් වැරදි හදා ගන්නත් පුළුවන්. තමන් ਵਿਚාරශීලී වෙන තරමටම. තමන් සැලකිලිමත් වෙන්න ඕන. හරියට සලකුණු සංඥා හරියට අනුගමනය කරන්න ඕන. අපි හරියට කියනවා මීට 200ක් ආවම මෙච්චර මේ වගේ සංඥාවක් තියෙනවා. මේ වගේ තියෙනවා. මේ වගේ නමක් තියෙනවා. මෙතන වංගුවක් තියෙනවා. මෙතන කඩයක් තියෙනවා කියලා එහෙම කියනවා. ඒ සංඥා හරියට අනුගමනය කරන්නේ නැතුව ඔහේ පාර දිගේ ගියපුවාම අනවුල් වෙනවා. ඒ වගේ අපි ධර්මයෙන් පූර්ණව ඒ පැහැදිලි කරන හැම ධර්ම කරුණක්ම සංඥාවක් ලබා දෙනවා ධර්මමග ගමන් කරන්න. ඒවා හරියට භාවිතා කරන්න ඕන. ඒකට කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපatti. හරියට ධර්මයට ගලප ගන්න ඕන. හරියට ඒ සංඥාවෙන් ඒ අවශ්‍ය තැනින් අපි මනස අපි හරව ගන්න ඕන. දැන් උදෑසනේ ඉඳලා දේශනේ මේ මොහොත වෙනකම් සම්පින්ඩණය කරගත්තාම තමයි ඔන්න පාර. මේ නිවන් මාර්ගට එන නිවන් දකින සැනසීම දකින මානසික සහනයටපත් වෙන පාර. අපි ਵਿਚාරශීලීව ධර්මය අහුවේ නැති වුණොත් ඔය අහගෙන ඉන්නවා අවසානයේ අපිට දැන් නිහඬව ඉන්න ටික වෙලාවක් කිව්වම නිහඬව ඉන්නවා ආය අවුද වෙනවා එච්චරයි. එහෙම එකක් නෑ. මේ හැම වචනයක්ම භාවනාවක්. මේ හැම වචනයක් තුළම කෙනෙක්ගේ අඩුවක් හදා ගන්නට තියෙන කාරණයක් තියෙනවා. ඒව නැතුව අපිට මේ ධර්ම අවබෝධය කියලා යමක් දිහා බලාගෙන හිටියාම එහෙම වෙන එකක් නෙමෙයි. ඒ වගේම හිතට හොරෙන් කරගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ධර්මය කියන්නේ 100% තමන්ගේ හිතට එකඟව කරගන්න පුළුවන් දෙයක්.
උගරට හොරෙන් බෙහෙත් බොන්නත් බෑ වගේ හිතට හොරෙන් ධර්ම අවබෝධය කරගන්නත් බෑ. සුවිශේෂී අතහැරීම හේතු නොදක්වා අතහැරීම. දැන් අපිට ගොඩාක් ස්වාමීන් වහන්සේලාගෙන් දාර්ශනිකයන්ගෙන් ලෝකේ අහන්න ලැබෙන්නේ ආගම් වලින් හේතු දක්වා අතහරිනවා. මේවා අප්‍රසන්නයි, මේවා පිළිකුල්, මේවා ඇටකටු, මෙහෙමයි. හේතු දැක්වුවාම මේක අතහැරෙන්නේ නැහැ, හේතුව ඉතුරු වෙනවා. ඇලෙන්නෙත් හේතු දක්වා. ඇලෙනකොට කියන්නේ ආයා ලස්සනයි, යා සුවඳයි, යා හොඳයි, යා හැඩයි, ඒ දේ ලස්සනයි, ඒ මල් පොකුර හොඳයි, ඒ මල් පොකුර සුවඳයි. හේතු දක්වා. ඒකට පිළිකුල් කරනවා. එයා කැතයි, එයා ප්‍රසන්නයි, එයා පිරියයි, එයාට පෙන්වන්න බෑ. ගඳයි, ඒ මල හැඩ නැහැ. ආදී වශයෙන් කියමින් හේතු දක්වා තියෙන හේතුව තියෙන හේතුව පුජ්‍යලත්වය. හේතු නොදක්වා අතහරින ක්‍රමය තමයි ලෝකේ ශාන්තම අතහැරීම. වෛරයක් නැතුව අතහැරීම. දැන් බුදුදහම හැටියට අපි ගත්ත දේවල් වලින් මේ සමාජයට වෙච්ච දේ මොකද්ද? මිනිස්සුන්ගේ ඔළුවේ පුරවන හැම දෙයක්ම වැරදි කියලා. කෑවත් වැරදි, ඇඳත් වැරදි, උඩ වාඩි වුණත් වැරදි, බිම වාඩි වුණත් වැරදි, hina වුණත් වැරදි, යවිද්දත් වැරදි, දිව්වත් වැරදි, හිටගෙන හිටියත් වැරදි, බලාගෙන හිටියත් වැරදි, නියෙව්වත් වැරදි. එතකොට හැමතිස්සෙම පේන්නේ හැම පැත්තම බැලුවාම වැරද්දා. වැරද්දක් කියලා පේන හැමතැනම හිතේ ඇති වෙන්නේ මොකද්ද? වෛරයක්. ඒ නිසා තමයි වැරදි ගොඩාක් ඔළුවේ පිරුණාට පස්සේ ස්වාමියා භාර්යාව කෙරෙහි, භාර්යා ස්වාමියාව කෙරෙහි, දායකයා හාමුදුරුවෝ කෙරෙහි, හාමුදුරුවෝ දායකයා කෙරෙහි, දරුවෝ මව්පිය කෙරෙහි, මව්පියෝ දරුවෝ කෙරෙහි. ඊට පස්සේ වැරදි කියලා පේන හැමතිස්සෙම වෛරෙන් ඉන්නේ. වැරදි 1000ක් නම් වෛරය 1000ක්. ඉතින් වැඩිම වෛරයෙන් ඉන්නේ බෞද්ධය බවට පත් වෙනවා. වැඩිම දේවල් වැරදි කියලා ඔළුවට දාගෙන තියෙනවා. චේතනාව හොඳ නම් ප්‍රාණඝාතයත් හොඳයි. චේතනාව හොඳ නම් හොරකමත් හොඳයි. එහෙම කිව්වොත් එimhe හරි ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා චේතනාව හොඳ නම් බොරුවත් බොහොම හොඳයි. චේතනාව හොඳ නම් සුරාපානයත් බොහොම හොඳයි. චේතනාව හොඳ නම් ඒකයි වැඩේ. ඒක හොඳ වෙන්නේ කොහොමද කියලා ඒක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන කාරණයක්. ඒ වුණාට ඒ එවිට ඒකේ තියෙන අයහපතට වැඩි හොඳක් එතන සිද්ධ වෙන නිසා. චේතනාව හොඳ නම් වරදක් කරන්නේ නෑ යා. චේතනාව නරක නම් හොඳයි කියලා සම්මත දේ වුණත් වැරදි වෙන්න පුළුවන්. චේතනාව නරකින් අර අටපිරිකරක් පූජා කරොත් මොකද වෙන්නේ? ඒක වැරද්දක් වෙනවා. ඡන්ද කිට්ටුවේදී දේශපාලකයෝ කරන වැරද්ද. කොමාරි මහානායක හඳුරු ළඟ ගිහිලා දන ගහගෙන අටපිරිකරක් පූජා කරලා ෆොටෝ එක ගහලා දාන්නේ නැද්ද? ඡන්ද කිට්ටුවෙන් දානවා. මොකටද බෞද්ධ ඡන්ද ටික ගන්න? හාමුදුරුවෝ කුඩා පොළ හාමුදුරුවෝ අර පොළ හාමුදුරුවෝ මේ පොළ හාමුදුරුවෝ වෙනවා ඡන්දෙදී. ඡන්ද ඉවර වෙච්ච ගමන් ඒ හාමුදුරුවෝ කුඩා පොළ නෙමෙයි නිකන් කුඩා හාමුදුරුවෝ. ඒ තමයි ලෝකේ තියෙන වැරද්ද. චේතනාව වැරදි වුණාම වැරදි.
එනිසා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තුලයි කර්මය සැකසෙන්නේ. හොඳ කර්ම කරන්න භෞතිකවාදී ලෝකයේ තුල, කර්ම නිරෝධ කරන්න ආධ්‍යාත්මික දර්ශනයට. නිවන් දකින්න නම් ඔබ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා හොඳ කර්ම කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක භෞතික සිද්ධාන්තයක්. ඒක ඉන්ද්‍රිය සාපේක්ෂිත සිද්ධාන්තයක්. නිවන් දකින්න කෙනා කර්ම නිරෝධ කරනවා, හොඳ කර්ම නරක කරනවා. පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර, පින් කර්ම, පව් කර්ම දෙකම නිරෝධ කරනවා. බාහිරින් යුතුයකම් ඉෂ්ට කරන්න නැහැ කියන එක නෙමෙයි. දානමාන දෙන්න නැහැ කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මේ චේතනා කර්ම. කාය කර්මය නෙමෙයි, චේතනා කර්මය ඉක්මවන. කොහොමද ඒක කරන්නේ? කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ක්‍රමයකින් තොරව මේකට පාත්‍ර වෙන්න ඕන. ක්‍රමයකින් තොරව ගමන් කරන්න. නිවන් මාර්ගට ගමන් කරන්න පුළුවන් පියවරින් නොවේ, පියවරකින් නොවේ. නිවන් මාර්ගට ගමන් කරන්න පුළුවන් මාර්ගයකින් නොවේ. නිවන් මාර්ගට ගමන් කරන්න පුළුවන් සංඥාවකින් නොවේ. නිවන් මාර්ගට ගමන් කරන්න පුළුවන් උපාදානයකින් නොවේ. නිවන පිහිටා ඇති දිශාවක් නැත. යන කෙනෙක් නැත. ගිය කෙනෙක් නැත. එන කෙනෙක් නැත. සිටින කෙනෙක් නැත. නිවෙනෙහි උපදින්නේ නැත, නිවෙනෙහි පවතින්නේ නැත, නිවෙනෙහි මැරෙන්නේ නැත. ඒ නිසා එතෙන්ට ජාතියකුත් නැහැ, ජරාවකුත් නැහැ, මරණයකුත් නැහැ. මේ ජාතිය කියලා කියන්නේ පුජ්‍යලත්වය. පුජ්‍යලේ කැඩේට ඉපදීමයි ජාතිය. පුජ්‍යලේ කැඩේට ඉපදිච්ච නැති නිසා එයා ළඟ ජාතියක් නැහැ. සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය, මනුස්ස ජාතිය, තිරිසන් ජාතිය, දේව ඔය මොකක්වත් ජාති නැහැ. මොකක්වත් ජාති නැහැ. ජාති නැහැ. ජාති නැති නිසා ජරාව නැහැ. ජරාව නැති නිසා මරණය නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ නැති දර්ශනය. නැත්තම් මේ ලෝකේ තියෙන හැම જાතියක්ම ජරාවට යනවා, මරණයටපත් වෙනවා. ජාති දුක්ඛා කියලා කියන්නේ මමත්වයටපත් වීම, පුජ්‍යලේක් වීම දුකයි. අජාත බවටපත් වෙනවා නම් එයා තමයි ශ්‍රේෂ්ඨ. එයාට જાතියක් නැහැ. જાතියක් වෙලා ඉන්න අයට જાතියක් නොවෙන්න කියලා දෙනවා. එයාට જાතියක් නැහැ කියලා જાතියක් තියෙන කට්ටියගේ જાති දිහා බලාගෙන ඉන්නේ නැහැ. එයාට જાතියක් නැහැ කියලා අනිත් જાතීන්ගේ ඒවට එයා කරබාගෙන ඉන්නේ නැහැ. අනිත් අය තුල තියෙන જાති ස්වභාවය දුරු කරන්න ක්‍රියා කරනවා. එයා අර පුතඥයෝ කියන ඔක්කොම අහගෙන කරවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි, පුතඥයාට නිවැරදි මඟ කියා දෙන කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් අපි තේරුම් ගන්න තියෙන්නේ එහෙමනේ. එයා භාවනා කරලා එයා මමත්වයේ දිනු කරලා නැහැ. ඒ නිසා අපි කොන්ද උඩින් වාඩි වුණොත් බලාගෙන ඉන්න ඕනේ. එහෙම වෙන්නේ එයා ගුරුවරයෙක්. එයා අනුශාසකයෙක්. එයා කවුරුත් කොන්ද උඩින් වාඩි බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කියාගෙන ඉන්න ඔක්කොම ටික ඉවසගෙන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. අර ලෝකේ ඔක්කොම ටික රෙදියා පුල්ලද්දි නිකන් රෙදියා පුල්වන ගලක් වගේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. යා නිවැරදිව ලෝකෙට කියා දෙන කෙනෙක් ගුරුවරයෙක් යා. එයා සියල්ල ඉවසා දරාගෙන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. හැම දෙනෙක් තුලම තියෙන වැරද්ද, චේතනාවේ තියෙන දුර්වලකම් කියාපාන කෙනෙක්, මඟ පෙන්වන කෙනෙක්.
අපි අරගෙන හිතාගෙන ඉන්නේ එහෙමනේ. යා භාවනා කරනවා. ඒ නිසා අපි කනේ කෝටු ගැහුවත් එයා ඉන්න ඕන. අධ්‍යාත්මික සිතට නම් කනේ කෝටු ගැහුවොත් එයා මොනවා කළත් එතන ඒ අවබෝධ ඥානයට කිසිම හිරිහැරයක් නැහැ. ඒ වයින් පෙන්වුවේ අධ්‍යාත්මික ස්වභාවය. දැන් ලෝකයේ තිබුණු එදා එවකට තිබුණු සමාධීන් මේ පොඩි ශබ්දයක් ඇහුණත් සිදෙන සුළුයි. ඒක තමයි පෙන්වන්නේ අර බෝසතාණන් වහන්සේට භාවනා කරගෙන ඉඳි ඇවිල්ලා කනේ කෝටු ගහනවා ඒත් ඒක සිදෙන්නේ නැහැ කියන එක. තේරුණානේ? නාහි කෝටු ගහනවා ඒත් සිදෙන්නේ නැහැ. ඒක භෞතිකවාදීව නෙමෙයි ඒක ගන්න ඕන අධ්‍යාත්මිකව. අධ්‍යාත්මිකව මොනම විදියටවත් ප්‍රත්‍යක්ෂ වූ ඥානය සිදෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වූ අවබෝධය සිදෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඒ අධ්‍යාත්මික දර්ශනය භෞතිකවාදී ක්‍රමවේදයක් හැටියට කිසිසේත්ම ගන්න එපා. බාහිරින් කෝටු කැලි ගහුවොත් එහෙම මනසේ ධානයේ සිදීම නැති වුණත් ඇති වුණත් කන කැපෙනවනේ. කන කැඩෙනවනේ. ඒ නිසා ඒක අරන් දාන්න ඕනේ. අධ්‍යාත්මික සිතේ සමාධිය මොන වුණත් ඇත්තට කෝටු කැලි නාහයට ගැහුවොත් එහෙම නාහය තුවාල වෙනවනේ. ඒ හේතුවෙන් හරි ඒක අයින් කරන්න ඕනේ. කෙනෙක් හිතාගෙන හිටියොත් එහෙම අනේක කනේ කෝටු කැලි ගහද්දිත් එයා සද්ද නැතුව හිටිය කියලා ඒක ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. හොඳයි ඔබේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. සියල්ල සිත. ලෝයේ ඇති ලොකුම දේ ඔබේ සිතයි කියලා මාත්‍යාවෙත බෝඩ් එකක් එහෙම දාලා තියෙනවා. මනෝ ලෝකය. ලෝක දෙකක් තියෙනවා. ඒක ලෝකීය ලෝකයේ තියෙන ලෝකේ මනෝ ලෝකය. තව ලෝකයක් තියෙනවා ලෝකෝත්තර. ලෝකයේ තියෙන සියල්ල සිත. සිතෙන් එහා තමයි පවතින ලෝකෝත්තර භාවය. ඒ නිසා ලෝකෝත්තර සිතයි ලෞකික සිතයි කියලා සිත් දෙකක් තියෙනවා. ඒ නිසා ලෞකික ලෝකයේ සියල්ල සිතයි කියලායි කියන්න ඇත්තේ. හැබැයි තව සිතකුත් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සිත. ඒ නිසා ලෝකෝත්තර සිතටපත් වෙන්න ඕන ලෞකික සිතේ සියල්ල හේතු නොදක්වා අතහැර. ඒ කියන්නේ පිළිකුල් කරලා නෙමෙයි. ප්‍රසාද දක්වා නෙමෙයි. තව චේතනා කර්මයකට දෘෂ්ටියකට පැමිණ නොවේ. හේතු නොදක්වා අතහැර. ක්‍රියාවෙන් තොර අතහැරීමෙන් ලෝකෝත්තරත්වයටපත් වෙන්න ඕන. ක්‍රියා විරහිතව නොවේ. සමස්ත කර්මකාරකයෙන් නිදහස්ව. ඒක තේරුම් කරගත්තාම ඔබට පුළුවන් අර ලෝකෝත්තර සිතත් ස්පර්ශ කරන්න. එතකොට ලෝකෝත්තර ලෝකයේදී සියල්ල ලෝකෝත්තරයි. එතෙන්දී චිත්ත කියන ස්වභාවය නැහැ. සිත කියන ස්වභාවය ලෝකෝත්තර භාවයේදී නැහැ. ලෝකෝත්තර තත්වයේදී සබ්බ සංඛාර සමතු සියලු සංස්කාරකයන් සමතයි සමතේටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක තුල මොනම විදියකින්වත් සංස්කාරක වලින් සකසුණු දෙයක් එහෙම නැත්නම් දිත්වයකින් හටගත්ත දෙයක් නැහැ. ඒකීය ධර්මයක් හෝ දිත්වීය ධර්මයක් හෝ නැහැ. ලෝකේ පවතින තනිකර දිත්වය. ඒ දිත්වීය ධර්මයක් නැහැ. අනේ මහා විශ්වය තනිකර පැවැත්ම තියෙන දිත්වය. එකිනෙකට දැන් බලන්න සඳයි පෘථුවියයි දිත්වය ආකර්ෂණ බලයක් ගමන් කරනවා. හිරුයි පෘථුවියයි දිත්වය. ඒ වගේම තමයි තමන්ගේ සිත
ditthya. ඇස ගැටෙනාද? සිත ගැටෙනාද? ඒ ගැටෙන දේ තුල තමන් හදාගන්න සංකල්පය තමයි එහි රඳවන ආකර්ෂණ බලය. ඒක හොඳ විශේෂයෙන් හෝ නරක වශයෙන් එහි ආකර්ෂණ බලය එයයි. දැන් බලන්න ඔබ නරකයි කියලා ගත්ත දේ ඔබ තුල ආකර්ෂණීයව පවතින්නේ නැද්ද? හොඳයි කියලා ගත්ත දේ ඔබ ආකර්ෂණීයව ඔබ ළඟ පවතින්නේ නැද්ද? පවතිනවා. ඒ ditthය තුල තමා ගන්න ආකර්ෂණ බලය තමයි එහි සංකල්පය. එනිසා ditthයෙන් තොරව ලෝකෝත්තර සිත අත්දකින්න ඕන. වචන විතරක් නොවේ බොරු. ඒ වගේම තමයි ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, චේතනාවත් බොරුවක්. කෙටියෙන්ම කියන්තොත් බොරුවයි කියන්නේ බොරුවක්. ඔව් කියන්න තව ගැටලු තියෙනවා නම් කියන්න. නෑ මම දෙවෙනියේදී මම කියපු වචනේ හොඳට ඒක තේරුම් ගන්න. බොරුවයි කියන්නේ බොරුවක්. පැහැදිලිද? අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තේරුම් ගන්න නැතුව ප්‍රශ්න අහන්න එපා. තව අය ලබා ගන්න අවස්ථාව. එක සිතවිල්ලක ලෝභ ද්වේෂ මෝහ තියනවද කියලා අහන්නේ. ඔබ පිළිගන්නවද ගින්දරේ ජලය තියෙනවා කියලා? පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැහැ. ගින්දරේ ජලය නැද්ද? ඈ? ගින්දරේ ජලය තියෙනවා. ජලයේ ගින්දර නැද්ද? ජලයේ ගින්දර තියෙනවා. වාතයේ ගින්දර නැද්ද? වාතයේ ගින්දර තියෙනවා. වාතයේ ජලය නැද්ද? වාතයේ ජලය තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නය ඒක අල්ප වීම පමණයි. ඒක කුඩා වීම සහ මහත් වීම පමණයි ඒ තැන්වලදී සිද්ධ වෙන්නේ. දැන් වායු තලයේදී ඒක ජලය අඩුයි, ගින්දර අඩුයි, වාතලයේ වැඩි. ගින්දරේදී ජලයේ ප්‍රමාණය අඩුයි, ගින්දර ප්‍රමාණය වැඩි. පැහැදිලිනේ? එතෙන්දී වැඩි වෙන ගුණය පමණයි තියෙන්නේ. නැත්තම් හැම මේ සතර ධාතුන්ම තියෙනවා. ඒ වගේම චේතනාව තුලත් සිතුවිල්ල තුලත් එහෙමයි. එකක ලෝභ ගතිය වැඩි වුණාට ඒක ද්වේෂය නැහැ කියලා කියන්න බෑ. ඔය බොහොම ජනප්‍රිය කියමනක් තියෙන ආදරේ මේ කාසියක දෙපැත්ත වගේ කියලා නේද? එක පැත්තක ආදරේ අනිත් පැත්තේ වෛරය තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙන්නේ කතාන්දර තීර්ථ ඉතින් එච්චර අපි ගැන තේරුම් ගන්න අපහසුතාවයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. හැම දෙයක් තුළම ලෝභ ද්වේෂ මෝහ රැඳී පවතිනවා. එහි අර වැඩි ප්‍රමාණය අතින් තමයි වෙනස් වෙන්නේ. ගින්දර කොහෙද තිබුණේ? දැන් ගල් යුගයේ කාලේ ඉඳලා කියනනේ අපි හිමින් සැරේ මෙතෙන්ට ආවේ. නමුත් මම හිතන්නේ ඒ කාලයත් මේ මෑත කාලයක සිද්ධාන්තයක් කියලා. නැත්නම් ඉතින් කකුසඳ කෝණාගම කාශ්‍යප නේද? ගෞතම බුදුවරු හතරනේ කියලා තියෙනවනේ. ඒ කාලවලටත් එහා ආයි ගල් යුගයක් එන්න පුළුවන්. ආයි මේ ලෝකේ මේ විදියට දියුණු වෙලා ගල් යුගයක් ආයි එන්නේ නැද්ද? ආයිත් එනවා. මේ අපි දන්න දියුණුව තියෙන්නේ මේ සියවස් කීපයක් තුළ ඉතිහාසයේ විදුලිය සොයා ගැනීමත් එක්ක.
ආයි ගල් යුගයක් එයි. ඒ ගල් යුගය තුළදී හොයා ගන්නවා මොනවද? ගින්දර. මේ ගල් වැද්ද හොයා ගන්නවා ගින්දර. ගින්දර කොහෙද තිබුණේ? ගින්දර තියෙන තැනක් තියනවද? පවතින තැනක් තියනවද නැහැ? ඒක ස්වභාවික සංඝටකයක් තුළ හට ගන්නා වූ තත්ත්වයක්. දැන් පෘථුවිය යට තියෙනවා නිතරම ලෝදිය. ඒවත් ලාවා. එහි ඇති කරන දැඩි උෂ්ණත්වයේ මත ඇවිලෙන ගින්දරක්. දැන් වැඩි ඕනේ ගුවන් කොළයක් ගහලා තිබ්බත් ඒකේ ගින්නක් හට ගන්නවා. කාමරයක් වුණත් වහලා තිබ්බහම ඒකේ පොඩි ගෑස් එකක් එහෙම නැත්නම් ඒකේ බලයක් හට ගන්නවා ඒක ඇතුලේ. මීතේන් වායුවක් හරි ඒ දෙයක් හැදෙනවා. ඒ වගේම තමයි පෘථිවිය අභ්‍යන්තරය තුලත් එහෙමයි. ඒ ඇති කරන තෙරපීම තුල ඒ මහා විශාල බලයක් හට ගන්නවා. ඒක තමයි ඔය ගින්දර හැටියට දෙන්නේ. ඒ වගේ තමයි සුලඟ වේවා. භෞතික දෙයක් තෙරපීමෙන් ඇති වෙන ගින්දරත් එහෙමයි. දැන් ලී කෑලි දෙකක ගින්දර පෙන්වන්න බෑ. එහෙත් ඒ ලී කෑලි දෙක ඝෂ්ඨණය කිරීමෙන් අපිට ගින්දර ලබා ගන්න පුළුවන්. හැබැයි ලී කෑලි දෙක පෙන්නමින් මොන විදිහේ විග්‍රහයක් කළත් මේක ඔප්පු කරන්නත් බෑ. ඒ වගේම තමයි නිර්වාණ ධර්මය පිහිටා ඇති තැනක් නෑ. මතු කරගන්න පුළුවන්. එවන් දෙයක් ලෝකයේ මේ නූතන ලෝකයට හොයාගන්න බැරි වෙනු විද්‍යාව, දර්ශනය, මානසික සංවර්ධනය අපේ බුදුහාමුදුරුවෝ 2600කට කලින් සොයාගත්තා. ඒ නිසා මේ මිහිතලයේ මේ අවුරුදු දහස් ගානක කාලය පුරාවටම උත්තරීතරම මිනිස්යාණන් හැටියට මඟ පෙන්වුවේ බුදුහාමුදුරුවෝ. ඒක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අධ්‍යාත්මික දියුණුව නැතුව භෞතික දියුණුවෙන් ඇති වැඩක් නෑ. අධ්‍යාත්මික සංවර්ධනය නැතුව කෙනෙක් ළඟ භෞතික සංවර්ධනයෙන් ඇති පළක් වෙන්නේ නෑ. දුප්පත්කම නොසිඳින මනසේ වේගය තුළ හැම කෙනෙක් ළඟම පවතිනවා. දුප්පත්කමින් වළකින්න පුළුවන් ධර්ම අවබෝධය කර ගැනීමෙන් පමණයි. නැත්තම් හැම කෙනෙක්ම යම් තරමක දුප්පත් කෙනෙක්. මානසික පුජ්‍යලත්වයේ තුල ඉන්නවනම් ඒ පුජ්‍යලත්වයේ මොනියම් කාරණයක් හෝ පදනම් කරගෙන නිර්ණය කරනකොට තීරණය කරනකොට එයා යම් තත්වයකට වැටෙනවා. වරක බෝසත්, වරක දුප්පත්, වරක හීනයි, වරක ප්‍රණීතයි. මමංකාරය මම ත්වයේ ක්‍රියාව මමංකාරය දැන් සිංහලෙන් මම කියනකොට මයින අකුරු දෙකයි. ඉංග්‍රීසියෙන්
අයි කියලා කිව්වට අය මම වෙමි කියලා පැහැදිලි කරනකොට අර ඒම් එක විතරක් ඉතුරු වෙද්දී අයි එක නැති වුණා. වෙමි පමණයි මම නැත. මෙතනත් මමලා දෙන්නෙක් එකතු වෙනවා. එක මයන්නත් අයින් වෙනවා. ඊට පස්සේ මට කරන්න පුළුවන් දෙයක් නැහැ. මටයි හැමදේම කරන්න පුළුවන්. මමයි හැමදේම කරන්නේ. කියන කෙනාට කරන්න බෑ. දිත්වයට නොපෙමිනෙන්න දිත්වේ නිදහස් වන දිත්වයකිනුයි නිතරම මම හැදෙන්නේ. ඒ නිසා තමයි මම දෙකක් තියෙන්නේ. මම අවබෝධ කරගත්තා කියලා කියන්න බෑ නිවන. මම නැතිවීමයි අවබෝධය. මම තිබෙන්නේ ග්‍රහණය තුල. අතහැරීම තුල මම නැත. රජ ඉන්නේ ග්‍රහණය තැන. වෙස්සන්තර ළඟ රජ නැත. දැන් මෙතෙක් වෙලා මා දේශනා කළේ කුමක්ද? කිසිදු කාරණයක්, කිසිදු දෘෂ්ටියක්, කිසිදු සංකල්පයක් දේශනා කළේ නැත. මේ මෙසේ විය යුතුයි, මෙසේ නොවිය යුතුයි කියා දේශනා කළේ නැත. සමස්ත වාචික ලෝකයෙන්, මනෝ ලෝකයෙන්, දෘෂ්ටි ලෝකයෙන් නිදහස් වීමේ කතන්දරය පමණයි කතා කළේ. පැහැදිලිනේ? සමස්ත වාචික ලෝකයෙන් වචන වලින් කතා කරන පැවැත්මට ලෝකය කියලා කියනවා. මනෝ ලෝකයෙන්, දෘෂ්ටි ලෝකයෙන් ලෝකයක් කියනවා. ඒවයි සමූහයක් එකතු වුණාම ඒ නිදහස් වීම ගැන මිසක් කතා කරේ තවත් වචන ලෝකයක් නෙමෙයි. මට වඩා හොඳට ඇත්ත කතා කරනවා වගේ නේද කියලා හිතනවා සමහර ඔය ආගමික ප්‍රචාරණ කරන නාලිකාවල් කතා කරාම හරි අපූර්වයි. හරි අපූර්වයි. පෙනි බොරු කියනවා. පෙනි ඇත්ත වගේ කියනවා. පුදුම හිතනවා ලෝකයක් එහෙම කොහොමද එහෙම කටයුතු කරන්නේ කියලා. අර එක මිනිස්සෙක් ගණන් හදලා දාලා තිබුණා විනාඩි 5ක් ඇතුළත බොරු 25ක් කියලා. ඒක තමයි ස්වභාවය. සමස්ත ලෝකේම තිබෙන්නේ බොරුව. අර ළමයා අහුවා වගේ
ඒතකොට බොරුව හැමදාම සදාකාලික පවතින දෙයක්ද කියලා ඇහුවා. හොඳයි ගොඩක් දෙනෙකුටත් වරදිනවා ඇතිනේ ඕක. බොරුව කියන්නේ බොරුවක්. බොරුව කියන්නේ බොරුවක් නම් ඔබ යා යුතු ඊළඟ පියවර ගමන් මගයි ඔබ සෙවිය යුත්තේ නුවණින්. අන්න ඒ සෙවීමට තමයි ඔබට ලෝකෝත්තර ගවේෂණයක් කරනවායි කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර ගවේෂණය ඔබ ඇති කරගන්න. නිදහස්. වචන වලට ගේන්න දෙයක් නෑ. වචන වලින් එහාට ගියපු අතහැරීමක්. හැමදෙනාටම තෙරුවන් සරණයි.